समन्था चक्रवालेषु अत्र गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्स सुनन्तु सग्गमुखदं धम्मश्रवण कालो अयं बदन्ता धम्मश्रवण कालो अयं बदन्ता धम्मश्रवण कालो अयं बदन्ता नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स जातिपि दुःखा जरापि दुःखा मरणंपि दुःखं अपि एहि संपयोगो दुःखो पियेहि विपयोगो दुःखो यम्पि चं न लभति तम्पि दुःखं ति सदावत कारुणिक පින්වත්නි මේ මාර්තු මාසයේ පුර 15ක් පොහොය දිනේ අද මේ රොටරැක් රත්නපුර ශාඛාවේ ඒ පින්නතුන් මේ ධර්ම දේශනාව අද සංවිධානය කළේ ඒ රොටරැක්ස් සමාජයේ මේ මහත්ම මහත්මීන් එකතු වෙලා මේ ලෝකවාසී ලංකාවාසී සියලු දෙනාටම ධර්ම ශ්‍රවණය කරන්න සැලැස්වීම උතුම් ධර්ම දානමය පින්කමක් හැටියට සඳහන් කරන්න පුළුවන්. සබ්බ දානං ධම්ම දානං ජිනාති කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. සියලු දානයන් පරදවන දානය තමයි මේ ධර්ම දානමය පින්කම කියලා කියන්නේ. එතකොට ධර්මයේ ශ්‍රවණය කිරීම ධර්ම ශ්‍රවණය කිරීමට සැලැස්වීම ඒ දහම් හොඳින් අහලා ජීවිතයට සම්බන්ධ කරගෙන ජීවිතේ හැඩගස්වා ගැනීමට තමයි මේ පින්වතුන් බලාපොරොත්තු වෙන්නේ. එතකොට සකල ලෝකවාසී සියලුම ජනී ජනයාට මේ ධර්ම ශ්‍රවණය කිරීමෙන් ධර්මයේ පිළිබඳව ඇති දැනුම වර්ධනය කරගන්න පුළුවන් වෙනවා. ඒ වගේම ධර්මයේ පිළිබඳ ඇති සැකයක් තියෙනවා නම් ඒ සැකය දුරු කරගන්න පුළුවන් වෙනවා. ඒ වගේම යෝනිසෝ මනසිකාරයෙන් යුතුව ධර්මයේ ජීවිතයට සම්බන්ධ කරගන්න ගලපා ගන්න පුළුවන්කම ලැබෙනවා. ඒ තුලින් බෞද්ධ හෝ අබෞද්ධ හෝ සෑම කෙනෙකුටම සමාජගත ජීවිතයේ යහපත් කර ගැනීමට ඒ වගේම මේ සසර දුක පිළිබඳව තේරුම්ගෙන යථාර්ථයෙන් අවබෝධ කර ගැනීමට අවස්ථාව සැලසෙන මහඟු පින්කමක් හැටියට සඳහන් කරන්න පුළුවන්. මම මේ අද මාතෘකා වශයෙන් තබා ගත්තේ බුදුරජාණන් වහන්සේ චතුරාර්ය සත්‍ය පිළිබඳ ධර්ම දේශනාවක් කළා ධම්මචක්කප්පවත්තන සූත්‍රයේ පස්වග මහණුන් වහන්සේලා උදෙසා. එතකොට ඒක පස්වග මහණුන් වහන්සේලාට විතරක් නෙවෙයි අපි සෑම කෙනෙකුටම බුදුරජාණන් වහන්සේ යම් යම් සූත්‍ර දේශනා කළා තියෙනවා සතුන් උපමා කරගෙන. නැත්තම් සතුන්ට නෙමෙයි ධර්මයේ දේශනා කළේ මිනිස්යන්ට සතුන් උපමා කරගෙන මිනිස්යන්ට ධර්මයේ දේශනා කළා. ඉතින් මෙතෙන්දී මේ චතුරාර්ය සත්‍ය පිළිබඳව අපි විතරම කතා කරනවා දුකට හේතු වෙන කරුණු පිළිබඳව ඒ වගේම දුක නැති කරන්නේ කොහොමද නිවන් ලබන්නේ කොහොමද කියලා අපි නිතරම කතා කළාට ප්‍රායෝගික වශයෙන් අපි ජීවිතයට මේවා සම්බන්ධ කරගෙන යම්කිසි වැඩපිළිවෙලක් ඇති කර ගැනීම තමයි ප්‍රයෝජනවත් වන්නේ. අපි නොයෙකුත් රැකිරක්ෂා කරනවා. ඒ රැකිරක්ෂා කරන ඇයට යම්කිසි වැඩපිළිවෙලක් තියෙනවා. ඒ රැකියාවට අදාළ වැඩපිළිවෙලක් තියෙනවා. ඒ වගේම අපි ගෘහස්ත ජීවිතය ගත කරනකොට ගෙදර යම්කිසි වැඩපිළිවෙලක් තියෙනවා. කළමනාකරණයක් තියෙනවා. ඒට අනුව කළමනාකරණය කළා තමයි අපි රැකියාව හෝ ගෙදර දොරේ වැඩ කටයුතු කරගෙන යන්නේ. එතකොට තමයි ඒව හරියාකාරව කරගෙන යන්න පුළුවන්කම තියෙන්නේ. එහෙම නැතුව ආවට ගියාට වැඩ කළොත් කිසිම පිළිවෙලක් නැතුව අපිළිවෙලට වැඩ කළොත් අපිට කිසිම ප්‍රයෝජනයක් වෙන්නේ නැහැ. නිසා ප්‍රයෝජනයක් ඇති වෙන විදිහට තමයි අපි ධර්මය අහන්න ඕනේ. ජීවා සිතේ ධාරණය කරගෙන ජීවිතයට සම්බන්ධ කරගෙන ජීවිතයට ගලපාගෙන කටයුතු කරන්න හැම කෙනෙක්ම මහන්සි ගන්නට ඕන. ඉතින් බුදුරජාණන් වහන්සේ මේ පළවෙනි උගන්වන්නේ ජාතිපි දුක්ඛා කියලා. ජාතිය දුකයි, ඉපදීම දුකයි කියලා බුදුහාමුදුරුවෝ දේශනා කළා. එහෙනම් ඉපදෙන සෑම සත්වයකටම ඉපදුනාට පස්සේ මූණ පාන්ට සිදුවෙන ගැටලු රාශියක් ජීවිතයේ තියෙනවා. ඒක නිසා තමයි ඉපදීම දුකයි, ජාතිය දුකයි කියලා පළමුව දේශනා කළේ. ඊළඟට දෙවනුව ජරාපි දුක්ඛා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ජරාවට පත්වීම
ලෙඩවීම, වයසට යෑම, ඔය කියන අවස්ථාව ඊළඟට දෙවනුව අපි හැම කෙනෙක්ම දන්නවා ජරාවටපත් වෙන්නේ කොහොමද කියලා. අපි හිතලා බැලුවොත් අපි අවුරුදු 20 25 වයසේ යෞවන වයසේ අය කටයුතු කරනකොට ඒ අය නිතරම මහලු වෙනවා කියලා ඒගොල්ලන්ට අදහසක් පහළ වෙන්නේ නැහනේ. කල්පනා වෙන්නේ නැහැ. ඒ නිසා තරුණ වියේදී විලාසිතා කරනවා, පැෂන් කරනවා, ඒ යෞවන කාලයේ තියෙන සිතුම් පැතුම් වලට අනුව කටයුතු කරනවා. ඒගොල්ලෝ කවදාවත් වයසට යයි කියලා හිතන්නේ නැහැ. නමුත් අපි දන්නවා අපි විහෙර විහාරස්ථානයකට ගියාම ඒ විහෙර විහාරස්ථානයේ දිහා දැක්කහම හුඟක් සිල් සමාදන් වෙලා ඉන්නේ තරුණ අය නෙමෙයි. වයසට ගිය වැඩිහිටි උදවිය. මොකද ඒ අයගේ හිසකෙස් පැහුනහම, සුදු වුනහම, දත් කීපයක් වැටුනහම, නැත්තම් හැමේ පාට වෙනස් වුනහම, හැම රැළ වැටුනහම ශරීරයේ බාහිර යම් යම් වෙනස්කම් ඇති වෙනකොට ඒ අය නිරන්තරයෙන්ම බියක් ඇති වෙනවා මරණයට. ඒ මරණයට බියක් ඇතිවීම නිසා, ඒ වගේම මේ ලෙඩ රෝග ඇතිවීම නිසා, වයසට යාම නිසා බියක් ඇති වෙලා එතකොට කල්පනා කරනවා අනේ අපි පන්සලට ගිහිල්ලා පින්දහම් කරන්න ඕනේ, සිල් සමාදන් වෙන්න ඕන, දාන සීල භාවනා ආදී කියන මේ පින්කම් වලට සහභාගී වෙන්න ඕන කියලා හිතේ ඔන්න චිත්ත රූපයක් ඇඳෙනවා අර තමන්ගේ බාහිරව පහළ වෙන ලක්ෂණත් එක්ක, ශාරීරියේ ඇති වෙන ලක්ෂණත් එක්ක. ඒ වගේම සිතුම් පැතුම් වුණත් අර තරුණ කාලයට වඩා වෙනස්. මොකද තරුණ කාලේ කවදාවත් හිතුන්නේ නැහැ නේව කරන්න. නමුත් වයසට යනකොට හිතෙන්නේ තමන්ගේ දුබලතාවයේ, ශරීරයේ ජරාවටපත් වීම, ලෙඩවීම, නැත්නම් අර තමන්ගේ ලස්සනට පරිස්සම් කරපු දත් ටික මැද මැද තිබිච්ච පොල් කෑල්ල වගේ තිබිච්ච දත් ටිකක් කල් යනකොට දතත් දෙකක් හැලෙනකොට ජරාවටපත් වෙනකොට සමහර අය ඉන්නවා රෙද්ද ඇඳ ගන්න බැරි වෙනවා. වයසට ගියාම තමන්ගේ ඇඳුම අඳවන්න තව කෙනෙක් ඕනේ. ඇඳුම කඩා වැටෙනවා. ඉතින් ওই විදිහේ තත්වයක් උදා වෙනකොට අන්න ජරාවටපත් උනා කියලා එයාට ටික ටික අවබෝධ වෙනකොට, එයා මරණයට බය වෙනකොට එයා පින්දහම් කරන්න ඕනේ, කුසල් කරන්න ඕනේ කියලා හිතෙනවා. නමුත් කුසල් කළා සසර දික් වෙනවා, අකුසල් කළා සසර දික් වෙනවා. පින් පව් කියලා අපි හඳුන්වන දේත් එහෙමයි. පින් කළත් පව් කළා සසර දික් වෙනවා. නමුත් සසර නිමා කරන්න නම්, මේ උප්පත්තිය නැති කරන්න නම්, මරණය නැති කරන්න නම් මොකද්ද කරන්න ඕන? ක්ලේශ ධර්මයන් අපේ හිතවල ඇති වෙනවා. අන්න ඒව නැති කරන එක තමයි අපි ඉගෙන ගන්න ඕනේ. මොකද නිවන් යන පිළිවෙත වෙන එකක්, දිව්‍ය ලෝක යන පිළිවෙත වෙන එකක්. අපි පින් කළත් දිව්‍ය ලෝක යනවා, නැත්නම් මනුස්ස ලෝකෙ උප්පත්තිය ලැබනවා, කාම ලෝකෙ උප්පත්තිය ලැබනවා. ඒ කම්සප කියනව ලැබෙනවා. අපි තව විදිහකින් හඳුනනවා සුගති දුගති කියලා දෙකක් තියෙනවා. දුගති කළොත් දුක්ගති ස්ථානයේ සතර අපායට යනවා. සුගති කියලා කියනවා පින් කළොත් මේ දිව්‍ය ලෝක හයේ සහ මනුස්ස ලෝකෙ උප්පත්තිය ලැබනවා. ওই දෙකේම උප්පත්තිය ලබන්නේ නැතුව නිවන් යන මාර්ගයේ ගමන් කරනවා නම් නිවන් මගට උවමනා කරන වැඩපිළිවෙලක් තියෙනවා. ඒ වැඩපිළිවෙලේ අපි ගමන් කරන්න පුළුවන්. එහෙම නැත්නම් දිව්‍ය ලෝක යන වැඩපිළිවෙලේ ගමන් කරන්න පුළුවන්. නැත්නම් සතර අපායට යන වැඩපිළිවෙලේ ඒකත් කරන මිනිස්සු ඉන්නෝනේ. සතර අපායට යන වැඩපිළිවෙලේ අසත් ධර්ම සේවනය, අසත් පුරුෂ සේවනය, පාප මිත්‍ර සේවනය, ඒ වගේම සමාජයේ සම්මත වැරදි කියන දේවල්, මත්ද්‍රව්‍ය පාවිච්චි කිරීම, කාමයේ වර්ධවා හැසිරීම, අනුන්ගේ දේ කඩා වඩා ගැනීම, වංචාවෙන් රැවටීම, කෙසේ හෝ මුදල් හම්බ කරනවා කියලා මොන හරි ව්‍යාපාර කරලා කූට විදිහට මුදල් උපයලා සතුටෙන් ජීවත් වෙන මිනිස්සු උත්සාහ කරනවා. නමුත් ඒ සතුට ලැබෙන්නේ తాවකාලිකයි කියලා ඒ කෙනෙකුට අවබෝධයක් නැතුව යනවා. ඒ නිසා తాවකාලික සතුටක්, ආස්වාදයක් උදෙසා ඒ පසුපස්සේ මිනිස්සු ගමන් කරනවා. ඊළඟට මරණම්පි දුක්ඛං කියන තුන්වෙනි කාරණේ බැලුවහම මරණයේ ඉදිරියේ අපි අසරණ වෙනවා, දුක් වෙනවා. අපි දන්නවා සමහර අය මැරෙන්න ගියාම දවස් 2-3 සුමාන විඳෝල මල මුත්‍රා ගිහිල්ලා නැත්තම් සෙම හිර වෙලා මොනවා හරි එකකින් මරණයටපත් වෙනවා. මරණයටපත් වෙන අවස්ථා නොයිකුත් විදිහේ බුදුරජාණන් වහන්සේ නොයිකුත් ආකාර පිළිබඳ සූත්‍ර දේශනාවල සඳහන් කරලා තියෙනවා. අකාලී මරණයටපත් වෙන අය ඉන්නවා. ඒ වගේම අතුරු අන්තරාවන් නිසා, ඒ වගේම ජලයෙන් ගින්නෙන් විදුලි සර වැදීමෙන්, උපක්‍රමයෙන්, සියදි විහානි කර ගැනීමෙන්, ඒ වගේම වාපිස්සෙම් කෝප වීමෙන්, එහෙමත් නැත්නම් කාලගුණ විපත්ති, කාලගුණ වෙනස් වීම, උෂ්ණ සීතල වෙනස් වීම, ඒ වගේම ශාරීරික නෝමනා ලෙස පරිහරණය කිරීම, කියන්නේ කාමයේ වර්ධව හැසිරීම, ඒ වගේ දේවල් වලින් සමාජ රෝග ආදී නොඑක් දේවල් හැදෙනවා. ඒ වයින්ොත් මිනිස්සු අකාලේ ලෙඩ රෝග වලටපත් වෙලා අකාලේ මිය පරලව යනවා. මරණයේ සිදුවෙන අවස්ථා තියෙනවා විවිධාකාර. ඒ වගේම වයසට ගිහිල්ලත් විඳවල මැරෙන අවස්ථාවේ මල මුත්‍ර පහ වෙලා මිනිස්සු මිය යනවා. ඒ මරණාසන්න අවස්ථාවේදී උනත් සමහර විට අපි කරපු යම්කිසි අකුසල කටයුත්තක්
සිහිපත් වුණා නම් ඒ වගේම හොඳ ක්‍රියාවක් සිද්ධ වුණා නම් ඒ සිද්ධ වෙච්ච දේවල් හොඳ හෝ නරක ඒ වෙලාවේ අරමුණක් අරගෙන නැවත ප්‍රතිසන්දියකට යනවා මේ ශාරීරිය මෙහෙන් අතාරිනවත් එකම අපිට අලුත් ශාරීරියක් අලුත් ඇහැක් අලුත් කනක් අලුත් සියල්ලක්ම ඉන්ද්‍රයන් අලුතෙන් අපිට ලැබෙනවා. එතකොට මේ ශරීරය අතාරිනවත් එක්කම වෙන තැනක අපි උප්පත්තිය ලැබලා. එතකොට නැවතත් අපි කරන්නේ මොකද්ද? අර ගිය විදිහටම මේ ශරීරයේ ඉන්ද්‍රයන් පිනවමින් ජීවත් වෙන සත්වයා නැවත උපදමින් නැවත මැරමින් මේ සසර ගමන කියන එක දිගට යනවා. ඉතින් ඒ ක්ලේශ ධර්මයන් නිසා තමයි මේ විදිහට නැවත උප්පත්තිය ලබන්නේ. එහෙනම් ජාතිපි දුක්ඛා කියලා කිව්වා, ජරාපි දුක්ඛා කියලා කිව්වා, මරණම්පි දුක්ඛං කියලා කිව්වා. ඊළඟට පියෙහි විප්පයෝගෝ දුක්ඛෝ. අපි කැමති කෙනෙක් අපෙන් වෙන් වෙලා යනවනම් අපේ තාත්තා, අපේ අම්මා, සහෝදරයෙක්, අපේ දරුවෙක්, ඥාතියෙක් මැරුණොත් අපිට දුක් ඇති වෙනවා. නමුත් අපිට ඥාති නොවන අයත් ඉන්නවනේ. ඥාති නොවන අය ඉන්නවා. ඒ වගේම අපිට හිතවත් අය ඉන්නවා, හිතවත් නොවන අය ඉන්නවා. නමුත් ඥාති නොවන කෙනෙක් මැරුණාට අපිට දුකක් ඇති වෙනවද? ඒ තරම් දුකක් ඇති වෙන්නේ නැහැ. නමුත් අපේ ඥාතියෙක් මැරුණොත් අපිට දුකක් ඇති වෙනවා. එහෙනම් ඒ මොකද මගේ ඥාති, මගේ නැන්දා, මගේ අක්කා, මගේ සහෝදරයා, මගේ අම්මා, මගේ තාත්තා, මගේ කියන ඒ සක්කාය දිට්ඨියත් එක්ක ඇති වෙන මමත් වේ නිසා ඇති වෙන දුකක් තමයි. එතකොට ප්‍රිය විප්පයෝග දුක්. අපිට ප්‍රිය කෙනෙක් අපෙන් වෙන් වෙලා යනවා නම් ඇති වෙන දුක. ඉතින් එතකොට මේ හතරවෙනි කාරණේ මේ විදිහට බුදුහාමුදුරු පියෙහි විප්පයෝගෝ දුක්ඛෝ කියලා සඳහන් කරලා තියෙනවා. ඊළඟ කාරණේ තමයි අප්පිය සම්පයෝගෝ දුක්. අපිට අප්‍රිය කෙනෙක්, අපේ සතුරෙක් අපිට ආශ්‍රය කරන්න හම්බුනොත්, අපිට අපේ සතුරෙක් එක්ක අපිට ජීවත් වෙන්න ලැබුණොත් අපි කැමති නෑනේ. ඒකත් දුකයි. අපිට වේදනාවකට මොකද මේ මිනිස්යාගේ ගතිගුණ අපිට අල්ලන්නේ නැහැ. අපි සමහර වෙලාවට කතාවට කියනවනේ. එයාගේ ගතිගුණ අපිට අල්ලන්නේ නැහැ කියලා, නැත්නම් කල්කිරියාව අපිට අල්ලන්නේ නැහැ කියලා අපි කතාවට කියනවනේ. ඒ වගේ අපි අකමැති ගතිගුණ තියෙන නැත්නම් අපිට සතුරුකම් කරන කෙනෙක් අපිට හම්බ වුණොත් ආශ්‍රය කරන්න, නිශ්‍රය කරන්න, ජීවත් වෙන්න, කටයුතු කරන්න හම්බුනොත් රැකියා කරන ස්ථානයේ නැත්නම් අපි ගමේ රටේ එහෙම හම්බ වුණොත් අපි කැමති නෑ අප්පියෙහි සම්පයෝග දුක්. ඒ කියන්නේ අප්‍රිය අය සමග එකතු වෙන්න අපි කැමති නෑ. අන්න එතනත් දුක ඇති වෙන අවස්ථාවක්. ඊළඟ කාරණේ තමයි යම් පිච්ඡන් නලබති තම්පි දුක්ඛං සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා. එතකොට පංච උපාදානස්කන්ධයම දුකයි. ඊළඟට යම් පිච්ඡන් නලබති තම්පි දුක්ඛං. අපි යමක් කැමතිද ඒ කැමති දේ අපිට නොලැබෙනවා නම් ඒකත් දුකයි. සමහර විට අපි යම් කිසි දෙයක් බලාපොරොත්තු වෙන ඉඩමක් කඩමක් හෝ නැත්නම් අලුත් ව්‍යාපාරයක් පටන් ගන්න මොනවා හරි අවස්ථාවක් අපි බලාපොරොත්තු වෙනවා නම් ඒ දේ නොලැබුණොත් අපි කලකිරීමටපත් වෙනවා, දුකටපත් වෙනවා. විවාහයක් වුණත් එහෙමයි. යම් කිසි කෙනෙක් විවාහ වෙන්න බලාපොරොත්තු වෙලා ඒක අසාර්ථක වුණොත් එතන දුකක් ඇති වෙනවා. නැත්නම් යම් කිසි කෙනෙක් විභාගයක් හෝ රැකියාවක් හෝ යම් කිසි දෙයක් බලාපොරොත්තු ඉඳලා ඒ දේ අපොහසත් වුණොත්, ඒ දේ අපිට නොලැබී ගියොත්, ඒ රැකියාව නොලැබී ගියොත්, නැත්නම් විභාගයේ අසමර්ථ වුණොත්, නැත්නම් අපි පතලයක් හපලා අපිට මැණික් හම්බුනේ නැත්නම් අන්න අපිට ඇති වෙන දුකක්. අපි කැමති දේ අපිට නොලැබුණා. අපි මැණික් හම්බ වෙයි කියලා බලාපොරොත්තු පතල් කැපුවා. අපිට ලැබුණේ නැත්නම් අපිට දුකක් ඇති වෙනවා. අපි මිල මුදල් බලාපොරොත්තු ව්‍යාපාරයක් පටන් ගත්තා නම් ව්‍යාපාරයේ අපිට පාඩු ලබන්න සිද්ධ වුණා නම් අන්න අපිට දුකක් ඇති වෙනවා. ඉතින් ඔය ආදී වශයෙන් මිනිස්සු ජීවත් වෙනකොට මේ සසර දුක කියන එක එක ආකාරයෙන් අපේ ජීවිතයට සම්බන්ධ වෙන අවස්ථා තියෙනවා. ව්‍යාපාර වශයෙන්, ගෙදර දොර ජීවිතය සම්බන්ධයෙන්, නැත්නම් අපේ මරණය සම්බන්ධයෙන්, පිය විපයෝග වශයෙන්, නැත්නම් ලෙඩ රෝග වශයෙන්, ওই විදිහට නොයෙකුත් ආකාරයට මේ දුක කියන එක අපිට ආපු. නමුත් අපි දුකයි කියලා කතා කළාට බුදුහාමුදුරුවෝ මේ දුකයි කියලා මිනිස්සුන්ට කලකිරීමෙන් ගත කරන්න කියන එක නෙමෙයි මේකෙන් අදහස් කරන්නේ. අපි සමහර වෙලාවට කල්පනා කරනවා මරුණට පස්සේ තමයි නිවන් දකින්නේ කියලා. එහෙම දෙයක් නෙමෙයි බුදුදහමේ උගන්වන්නේ. මෙලවදී අපි නිවන අවබෝධ කරගන්න, මෙලවදී සෝවාන් වෙන්න, මෙලවදී අනාගාමී වෙන්න, මෙලවදී මාර්ගඵලයකටවත්පත් වෙන්න. ඒ වගේම ලෞකික ජීවිතය සාර්ථක කරගන්න කෙනෙකුට මේ දුකයි කියලා ඉන්න එක නෙවෙයි. යහපත් විදිහට හම්බ කරන්න, යහපත් විදිහේ ජීවන මාර්ගයක් අපි හදාගන්න, මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය උගන්වන විදිහට යහපත් විදිහට රැකියාව කළා, මිල මුදල් හම්බ කළා, අපි දියුණු වෙලා අපි සමාජයටත් ධනට පිනට දීලා සමාජයේ යුතුයකම් සහ වගකීම් ඉෂ්ට කරමින් ජීවත් වෙන්න කියන එක තමයි අදහස් කරන්නේ. අපි දන්නවා අපි මේ සමාජයේ සමහර මිනිස්සු ඉන්නවා හොඳට හම්බ කරනවා, කන බොනවා, තාප්ප හතරේ ජීවත් වෙනවා, ගේ ඇතුළට වෙලා කිසිම මිනිස්සෙකුට උදව් කරන්නේ නැහැ, මිනිස්සු ආශ්‍රය කරන්නේ නැහැ, කල්යාණ මිත්‍ර සම්පත්තියක් නැහැ, ධර්මයේ හැසිරෙන්නේ නැහැ, ධර්මයේ මොනවද කියලා දන්නේ නැහැ, අවබෝධ කරගන්න උත්සාහ කරන්නේ නැහැ. අපි කෙටි කාලයේ මේ මනුස්ස ජීවිතය ගත කරන්නේ. දුර්ලභච්ච manussත්නම් කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. ඒ නිසා
මේ කෙටි කාලයක් තුල ජීවත් වෙන මනුෂ්‍ය ජීවිතය සාර්ථක කරගන්න තමයි මේ ධර්මය අපේ ජීවිතයට සම්බන්ධ කරගන්න ඕන. එතකොට සංකිට්ඨේන පංච උපාදානස්කන්ධ මේ පංච උපාදානස්කන්ධයම දුකයි කියන එක තමයි. ඒ දුකින් මිදෙන්න නම් මොකද්ද කරන්න ඕනේ? මේ පංචස්කන්ධයෙන් පංච උපාදානස්කන්ධයෙන් මිදෙන්න ඕන. ඒ මිදුන් නැතුව මේ සසර දුක කියන එක අවබෝධ කරගන්න පුළුවන් කමක් ඇත්තේම නැහැ. එතකොට චතුරාර්ය සත්‍යයෙන් පෙන්වන්නේ අවිද්‍යාවෙන් සහ තණ්හාවෙන් නැවත නැවත උපදින මේ සත්වයා එයින් නිදහස් වෙලා සසර දුකින් නිදහස් වෙලා මේ දුක නැති කර ගන්න කියන එක තමයි උගන්වන්නේ. ඊළඟට යායන් තණ්හා පෝනෝ භවිකා තණ්හාව නිසා පුනර්භවයක් ඇති වෙනවා. නන්දි රාග සහගතා මොකද්ද ඊළඟට ඇති වෙන්නේ? ඒ නිසා ආස්වාදයක් ඇති වෙනවා. අපි බලාපොරොත්තු වෙන්නේ සතුටක් ආස්වාදයක්. එතකොට ඒ සතුට කියන එක ඇති වෙනවා. තණ්හාව නිසා පුනර්භවයක් ඇති වෙනවා. ඊළඟට ආස්වාදයක් ඇති වෙනවා. తත්‍ර తත්‍රාවිනන්දනි උපෝපන් තන සතුටින් ඒව පිළිගන්නවා. අපි මේ සසර ජීවිතයේ සතුටින් පිළිගන්නවා. හැම දෙයක්ම අපිට ලැබෙන දේවල් හොඳයි හොඳයි කියලා අපි පිළිගන්නවා. නරක දෙයක් වුණත් හොඳයි කියලා අපි පිළිගන්නවා. සමහර විට අපි නරකයි කියලා ඒ වෙලාවේ වැටහෙන්නේ නැහැ. මේ සසර දුක ඇති කරන කෙලෙස් ධර්මයන් කියලා අපි අවබෝධ කරගන්නේ නැහැ. ඒකත් අපිට හොඳයි කියලා අපි බදා ගන්න. එතකොට තණ්හාව නිසා තමයි හට ගැනීම ඇති වෙන්නේ. ඒ සමගම පටිච්ච සමුප්පාදය පිළිබඳ අපිට දැනගන්න පුළුවන් හේතු වෙනවා. මොකද තණ්හා පච්චය උපාදානං. තණ්හාව නිසා උපාදානය කියලා ඇති වෙනවා. උපාදාන පච්චයෝ භව. එහෙනම් උපාදානය කරගන්න දේවල් අපි අල්ල ගන්න දේවල් නිසා භවය කියන එක ඇති වෙනවා. නැවත නැවත පුනක් කියලා බුදුහාමුදුරෝ දේශනා කරනවා. නැවත නැවත මේ භවය සකස් වෙනවා. තණ්හාව නිසා සසරට බැඳී යනවා. ඒ බැඳීම් නිසා විපාක පිනිස කර්මය සකස් වෙනවා. කුසල අකුසල කර්මයන් සකස් වෙන්නේ මේ සසරට බැඳුනට පස්සේ. එතකොට සසර ගමන දික් වෙන්නේ සසරට බැඳුනහම. අපි මොනවා හරි දෙයකට බැඳෙනවා. වස්තුවකට බැඳෙනවා වෙන්න පුළුවන්. සමහර විට පුජ්‍යලයකට බැඳෙනවා වෙන්න පුළුවන්. කාන්තාවක් නම් සමහර විට පුරුෂයෙකුට පිරිමි පාර්ශ්වයේ කෙනෙකුට ආදරය කරනවා. ඒක බැඳීම. පිරිමි පාර්ශ්වයේ කෙනෙක් කාන්තාවකට බැඳෙනවා නම් ඒ ආදරය කරනවා නම් ඒක බැඳීම. එතකොට ඒ බැඳීමත් සසර ගමනට හේතු වෙනවා. ඒ වගේම වස්තු වශයෙන් ඉඩකඩම් වශයෙන්, ගෙවල් දොරවල් වශයෙන්, මිල මුදල් වශයෙන්, දරුවන් වශයෙන් නොයෙකුත් දේවල් වස්තු සම්භාරයන් කෙරෙහි අපි බැඳෙනවා. ඒ බැඳීම නිසා තමයි සසර ගමන දික් වෙන්නේ. එහෙනම් අපි මිල මුදල් පාවිච්චි කරන්නේ මොකටද? අපි ගෙවල් දොරවල් පරිහරණය කරන්නේ මොකටද කියන අපි යථාර්ථයෙන් අවබෝධ කරගන්න ඕනේ. එතකොට බුදුරජාණන් වහන්සේ මේ භික්ෂූන් වහන්සේලාට සිව්පසේ පිළිබඳව දේශනා කරා චීවර, පිණ්ඩපාත, සේනාසන, ගිලාන ප්‍රත්‍ය. එතකොට මේ හතර ඇඳුම් පැළඳුම්, ගෙවල් දොරවල්, යාන වාහන, ඉදුම් හිටුම්, බේත් හේත් කියන මේ ගිහි සමාජයේත් පොදුයි. එතකොට ගිහි සමාජයටත් ඒවා අපි පරිහරණය කරනකොට ඒවා මොනවටද අපි ප්‍රයෝජනක් ඒවා පිළිබඳව අපි අධික තෘෂ්ණාවකින් ඇලීමකින් ඒවා ඒ ආහාර පාන ඇඳුම් පැළඳුම් ගෙවල් දොරවල් කෙරෙහි බැඳීමක් ඇති කරගන්න හොඳ නැහැ. අන්නේ බැඳීම තමයි සසර බැඳීමට හේතු වෙන්නේ. අපිට ගෙයක් දොරක් තියෙනවනේ. ඒ ගේ දොරට අපි ආශා කරනවනේ. අපිට මිල මුදල් තියෙනවනේ. ඒවට ආශා කරනවා නෑ. අපි තේරුම් ගන්න අපි ජීවත් වෙලා ඉන්න කාලය තුල පරිහරණය කරන්න තියෙන දේවල් හැටියට අපි මේවා ප්‍රයෝජනෙට ගන්න විතරයි තියෙන්නේ කියලා තේරුම් ගන්න ඕන. ඊළඟට භවපච්චයා ජාති. එතකොට කර්මයට අනුව උපතක් කරා සිත ඇදිලා යනවා. නැවත උප්පත්තිය ඇති කරන්නේ අපේ හිත නැවත ඒ කර්මය සකස් වීම අපි සිතින් ඒ වගේම වචනයෙන් කයින් කරන ක්‍රියාවල් අනුව කර්මය සකස් වෙනවා. කුසල් හෝ අකුසල්, පව් හෝ පින් ඒ විදිහට. ඊළඟට ජාතිපච්චයා ජරා මරණං ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාස සම්භවಂತಿ. නැවත නැවතත් උපදමින් යන සත්වයාට මොනවද ඇති වෙන්නේ? ජාති ජරා මරණ ශෝක වීම ඇති වෙනවා. ඊළඟට පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාස. එතකොට වැළපෙනවා, හඬා වැළපෙනවා, වෙහෙසටපත් වෙනවා, දුක් සිතුවිලි ඇති වෙනවා, දෝමනස්යන්ගෙන් උපායාස සම්භවಂತಿ වෙහෙසටපත් වෙනවා. ඉතින් මේ විදිහට මේ සත්වයා නැවත නැවතත් උපදමින් යනවා, සසර දුක වැඩි වෙනවා. ඊළඟට දුක්ඛාර්ය සත්‍ය, දුක්ඛ සමුදයාර්ය සත්‍ය පිළිබඳව දුකට හේතු වෙන කරුණු පිළිබඳ යම්කිසි අවබෝධයක් අපි ඇති කරගන්න ඕනේ. කොහොමද දුක ඇති වෙන්නේ, හේතු වෙන්නේ කොහොමද කියලා.
දුක නැවත හැටගන්නේ කොහොමද කියලා. යෝ තස්සා ඒව තණ්හා යම් තැනක තණ්හාවක් ඇද්ද අශේෂ විරාග නිරෝධා. ඉතුරු නැතිව අතහැරලා දාලා යන්න පුළුවන් කමක් තියෙන්න ඕනේ. නැවත පොඩ්ඩක්වත් ඉතුරු වෙන්න බෑ මේ ආසාව කියන එක. ඒ ආසාව ඉතුරු නැතුව අතහරිනව නම් සම්පූර්ණයෙන්ම පුටා දමනව නම් උදාහරණයක් ගත්තොත් අපි මේ අඹ ගහක් තියෙනවනේ. නැත්තම් මේ කොස් ගහක් තියෙනවා. කැපුවොත් නැවත දලුලා වැඩෙනවා. ලියලා වැඩෙනවා. නමුත් තල් ගහක්, පොල් ගහක්, තාල වර්ගයේ ගහක් කපලා දැම්මොත් මුලින් සිඳලා දැම්මොත් නැවත දලුලා වැඩෙන්නේ නැහැ. ඒ වගේ තමයි මේ ක්ලේශ ධර්මයන් මුලින්ම සිඳලා දාන්න ඕනේ ඉතුරු නැතුව. එතකොට නැවත ඒවා හටගන්නේ නැහැ. එහෙම තත්වයටපත් වෙච්ච කෙනා තමයි අරහතන් වහන්සේ නැත්තම් රහතන් වහන්සේ කියලා අපි හඳුන්වන්නේ. එතකොට ඉතුරු නැතුව නැති කරලා දාන්න ඕනේ, අත්හැරලා දාන්න ඕනේ. ඊළඟට ඡාගෝ අත්හැරලා දාලා යන්න පුළුවන්කම තියෙනවා. මුත්‍ති අනාලයෝ ඒ ගැන තිබෙන ඇල්ම දුරු කර ගන්න ඕනේ. ඇලීම බැහැර කරන්න ඕනේ. ඒ වස්තුව කෙරෙහි තියෙන ඇලීම, ආදරය, ඇලීම, බැඳීම, සෙනෙහස කියන මේවා නැති කර ගන්න ඕනේ. සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛා. එතකොට පංච උපාදානස්කන්ධයේ දුකයි කියලා සංක්ෂිප්ත වශයෙන් කෙටියෙන් හඳුන්වනවා. ඒ විදිහට තණ්හක්ඛයෝ රාග නිරෝධා, තණ්හක්ඛයෝ අශේෂ විරාග නිරෝධා, තණ්හාව නැති කිරීමෙන් නිරෝධය ඇති වේ කියන එක මේ සූත්‍ර දේශනාවේ ඒකට සමුදය වශයෙන් හඳුන්වන කරුණු කාරණා තේරුම්ගෙන ඒක නැති කරන්න ඕන කියන එක. ඊළඟට තණ්හා නිරෝධා, උපාදාන නිරෝධා, අන්න ඒක බැඳීම, උපාදානය කර ගැනීම ඒවා නැති කර ගන්න ඕන. ඊළඟට ජාති නිරෝධා, ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාස සම්භවಂತಿ. එතකොට මේ ජාති ඒ වගේම ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ, ඒ කියන්නේ වැළපීම, හඬා වැළපීම, ශෝක වීම ඒවා නැති කර කෙනාට පුළුවන්කම තියෙනවා, නිවන් දකින්න පුළුවන්කම තියෙනවා. ඊළඟට තණ්හක්ඛයෝ නිරෝධා, දුක්ඛ නිරෝධගාමිනී පටිපදා. එතකොට ආර්ය අෂ්ටාංගික මාර්ගය තමයි මේ නැති කරන්න යන වැඩපිළිවෙල. එතකොට ඒ වැඩපිළිවෙලේ සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි කියලා බුදුහාමුදුරුවෝ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සීල සමාධි ප්‍රඥා වශයෙන් තව කොටස් තුනකටත් බෙදලා දක්වලා තියෙනවා. සම්මා දිට්ඨි තෙරුවන් ඒ වගේම හේතුඵල ධර්මයේ පිළිබඳ විශ්වාසය ඇති කරන යහපත් දැකීම සම්මා දිට්ඨිය කියලා හඳුන්වනවා. ඊළඟට සම්මා සංකප්ප කියන්නේ අවිහිංසා, අව්‍යාපාද, නෛෂ්ක්‍රම්‍ය කියන ඒවා ප්‍රඥා වශයෙන් දියුණු කරන්න පුළුවන්. ඊළඟට සීල වශයෙන් දියුණු කරන්න පුළුවන්. යහපත් වචන, යහපත් කර්මාන්ත, යහපත් විදිහට ජීවත් වීම, දිවි පෙවෙත ගති කිරීම, ඒ වගේම යහපත් වීර්ය, ඒ වගේම ඊළඟට සමාධිය වශයෙන් සතිය මනාකොට සිහිය පිහිටවා ගැනීම, කුසල් දහම් කිරීම, අකුසල ධර්මයන් නැති කර ගැනීම. අපි කුසලයක් හෝ අකුසලයක් සිතට ආවහම ඒක අවබෝධ කරගන්න මේ කුසලයක්ද අකුසලයක්ද කියලා. ඊළඟට යහපත් ධානය කියලා කියන්නේ සිතේ ඇති කරගන්නා වූ සමාධිය. එතකොට ඒ සමාධිය වැඩිම කියන එක තමයි මේ 8 වෙනි කාරණේ. එතකොට සීල සමාධි ප්‍රඥා වශයෙන් මේ සමාධිය කියලා කියන්නේ ඒ යහපත් සමාධියක් ඇති කර ගැනීම. ක්ලේශ ධර්මයෙන් වඩන සමාධියක් නෙවෙයි. කුසල් වඩන සමාධියක් අපේ සිතේ ඇති වෙනවා. ඒව තමයි භාවනා කිරීම තුළින් බොහෝ වෙලාවට කරන්නේ සමත විදර්ශනා භාවනා ආදී භාවනාව. ඕපනයික ජීවිතයට ගලපා ගන්න ස්වකහාත මනාකොට දේශනා කළ ධර්මයේ පිළිබඳ අවබෝධයක් ඇති කරගන්න සම්දිට්ඨිකෝ අත්දකින්න. අපි ජීවිතය අත්දකින්න ඕන. දුක අත්දකින්න ඕන. දුක අවබෝධ කරගන්න ගැනීමත් අත්දකින්න ඕන. ඊළඟට අකාලිකෝ හැම කාලයටම ගැලපෙන විදිහට තමයි බුදුරජාණන් වහන්සේ තුන් කාලයටම ගැලපෙන විදිහට තමයි ධර්මයේ දේශනා කළේ. ඒහි පස්සිකෝ ඕනෑම කෙනෙකුට ඇවිත් බලන්න පුළුවන්. ධර්මයේ ඕනෑ කෙනෙකුට ඇවිත් බලන්න පුළුවන්. කාටත් එපා කියලා නෑ. මොන ආගමේද, මොන ජාතියේද, ධනවත්ද, පොහොසත්ද, දුප්පත්ද එහෙම ભેදයක් නෑ. ඕනම කෙනෙකුට දෙවියෙක්ද, මිනිස්සෙක්ද ඕන කෙනෙකුට ඇවිල්ලා බලන්න පුළුවන්. ඒහි පස්සිකෝ කියලා කියනවා. ඕපනයිකෝ තමා තුලින් දකින්න ධර්මයේ. තමා පිළින් බුදුරජාණන් වහන්සේ දේශනා කළේ සෝ මම් පස්සති යෝ ධම්මං පස්සති කියලා. බුදුරජාණන් වහන්සේ දකින්නවා කියලා කියන්නේ ධර්මයේ තුලින් තමයි බුදුහාමුදුරුවෝ දකින්න පුළුවන්. නැත්නම් රූප කාය තුලින් නෙවෙයි. ඉතින් මේ වෙලාවේ කල්පනා කරගන්න සුළු වේලාවක් තුළ ධර්ම ශ්‍රවණී කිරීමෙන් ලබාගත් ආ වූ සියලුම ධර්ම අවබෝධයන්
ඔබේ නිර්වාණ සම්පත්තිය පිණිසම හේතු වාසනා වේවා කියලා සාදු කියන්නේ. ඒ වගේම රොටරික් සමාජයේ ජාලයේ වැඩ කරන සියලු මහත්ම මහත්මීන්ටත් ලංකාවාසී ලෝකවාසී සියලු දෙනාටම ධර්මාවබෝධය පිණිසම හේතු වාසනා වේවා උතුම් වූ නිවනින් සැනසීමට මේ පින් හේතු වාසනා වේවා කියලා සාදු කියනවා. ආකාශට්ටා චුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රැක්කන්තු ලෝක සාසනං ආකාශට්ටා චුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රැක්කන්තු දේශනං ආකාශට්ටා චුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රැක්කන්තු මම් පරන්ති හොන්තු ඥාතයෝ ධම්මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ධම්මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ එත්තාවතා චම්මේ සම්පදං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවානුමෝදන්තු සබ්බේ භූතානුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා අභිවාදන සීලිස්ස නිච්ඡං වද්දාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti විනාතේ සමිජ්ජතු. හොඳයි.